සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම කළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි මේ හැම දෙනාම එකතු වෙලා ඉන්නේ. පිංහතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වය ධර්මයෙන් කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ වාසය කරන රුවන් බාලසූරිය මහත්මා නිර්මලා බාලසූරිය මහත්මිය. මේ පිංහතුන්ගේ මේ යුවලගේ 22 වනි විවාහ සංවත්සරයේ නිමිති කරගෙන තමයි මේ ධර්මදානමය පින්කම සිදු කරන්න. මේ ධර්ම දේශනාව විශේෂ අරමුණ තමයි විශේෂෙන් සුජීවත්ව ඉන්න දෙමාපියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නේ දෙපළගේම ඒ වගේම දරුවන් 6 දෙනාට නෑදෑයන්ට සහෝදර සහෝදරයන් සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයත් පරලෝ සැපත්වන්නට ඒදුණු සංසාරගත සියලූම ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම පිංහතුන්ගේ උතුම් අරමුණ. තින් එහෙමනං රුවන් බාලසූරිය මහත්මා නිර්මලා බාලසූරිය මහත්මියගේ 22 වනි විවාහ සංවත්සරය වෙනුවෙන් දරුවන්ටත් සුජීවත්ව ඉන දෙමාපියාදී හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ උතුම් ධර්මදානමය පින්කම සිදු කරනවා. ඒ අයට විශේසිෙන් අපි මුලින් ආශිර්වාද කරම නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා, දීර්ඝායු සම්පත්තිය සැලසේවා, සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන තමන්ගේ දරුවන් සමඟ තමන්ගේ ජීවිතයේ ලෞකික ලෝකෝත්තර දියුණුවම සලසගන්න ඒ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ සැලසේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබ දන්නෝ මේ බුද්ධ ශාසනය තුළ හරීම ආශ්චර්යමත් මහා පුදුම ගුණ ඇති මහානීය ශ්‍රාවකයන් වහන්සේලා මේ ශාසනය තුළ වැඩ සිටිය. සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා, ඒ වගේම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආදී 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා මේ ශාසනයේ සෝභමාන කරමින් වැඩ සිටිය බොහෝ මහරහතන් වහන්සේලා උන්වහන්සේලාගේ ජීවිත කතා අපට තේරී ගාථා තේර ගාථා කියලා කැර මහරහතන් වහන්සේලාගේ ජීවිත කතා උදාන වාක්‍ය ඇතුළත් ත්‍රිපිටකයේ සඳහන් වෙන ඒ ධර්ම ග්‍රන්ථය. තේරී ගාථා කියලා කියන්නේ රහත් භික්ෂුණීන් වහන්සේලාගේ ජීවිත කතා. ඒ අයගේ ජීවිතයේ ආශ්චර්යමත් තොරතුරු සඳහන් වෙන ඒ උතුම් ධර්ම ග්‍රන්ථය. මේවා කියවනකොට අපිට මේ ශාසනය තුළ වැඩ සිටියේ ඒ උතුම් මහරහතන් වහන්සේලාගේ ජීවිතවල තියෙන ආශ්චර්යමත් තොරතුරු අපි දැනගනිද්දී, අපි කියවද්දී, අපි සිහි කරද්දී අපිට වැඩෙන්නේ සංඝානුස්සති සංඝගුණ. පින්වතුනි, යමෙක් බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් සිහි කරනවද? එයා බුද්ධානුස්සතිය බුදුගුණ සිහි කරමින් බුද්ධානුස්සතිය වඩන කෙනෙක්. යම් කිසි කෙනෙක් ධර්මය ගුණ නිතර සිහි කරනවද? එයා ධම්මානුස්සති භාවනාව ඔහු තුළ වැඩෙනවා. ඔහු ධම්මානුස්සතිය දියුණු කරන කෙනෙක්. ඒ වගේම යම් කිසි කෙනෙක් මේ බුද්ධ ශාසනය තුළ වැඩ සිටිය මහරහතන් වහන්සේලා පිළිබඳව ඒ ශ්‍රාවකයන් වහන්සේලාව ගුණ වශයෙන් සිහි කරනවද? උන්වහන්සේලාගේ ගුණ මෙනෙහි කරනවද? ඒ තුළ අපිට වැඩෙන්නේ සංඝානුස්සති. මේක භාවනාවක්. බුද්ධානුස්සති භාවනාව, ධම්මානුස්සති භාවනාව, සංඝානුස්සති භාවනාව. මේ භාවනා තුනෙන් නිතර තුනුරුවන් ගුණ සිහි කරන කෙනා
පුණ්‍ය ගංගා 3ක් ජීවිතයට රැස් කරගන්න. බුද්ධ දේශනාවක් සඳහන් වෙනවා පුඤ්ඤාභි සන්ද සූත්‍රය කියලා දේශනාව. ඒකේ නම පුඤ්ඤාභි සන්ද. පුඤ්ඤාභි සන්ද කියලා කියන්නේ පුණ්‍ය ගංගාව ගැන දේශනා කරපු දේශනාව. බුදුරජාණන් වහන්සේ වදාළ යමෙක් බුදු ගුණ සිහි කරනවා කියලා කියන්නේ ඔහුගේ ජීවිතයට පුණ්‍ය ගංගාවක් ගලනවා. යම් කිසි කෙනෙක් ධර්මයේ ගුණ සිහි කරනවා කියලා කියන්නේ යාගේ ජීවිතයට පුණ්‍ය ගංගාවක් ගලනවා. යම් කිසි කෙනෙක් සඟ ගුණ සිහි කරනවා කියලා කියන්නේ යාගේ ජීවිතයට තවත් පුණ්‍ය ගංගාවක් ගලනවා. පිංගතුනි ගඟක් කියලා කියන්නේ ඒක නිතර ගලාගෙන එන දෙයක්. සාමාන්‍ය භාජනයකින් වතුර ගත්තා වගේ ඒ වතුර ටික අවසන් වෙලා යන්නේ නැහැ. ගඟක් නිරන්තරයෙන් ගලාගෙන යනවා. ඒ වගේ කෙනෙක්ගේ ජීවිතේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සිහි කරනකොට එයාගේ සිතුවිලි, එයාගේ වචන, එයාගේ මෙනෙහි කිරීම ඒ සියල්ල බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, ශ්‍රාවකයන් ගැන තුනුරුවන් ගුණ සිහි කරනකොට හැම වෙලාවෙම ජීවිතයට පුණ්‍ය ගංගාවක් රැස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ අතර ඔබ අහලා තියෙනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගැන. උන්වහන්සේගේ බොහෝ ගුණ ගැන මේ බුද්ධ ශාසනයේ වැඩ හිටිය තතිය ශ්‍රාවකයන් වහන්සේ දූතාංග ධාරීන්ගෙන් අග්‍රයි. බුදුරජාණන් වහන්සේ වගේම පෙනුමක් තිබ්බ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගුණ ඔබ බොහෝ දේශනාවල අහලා ඇති. පිංගතුනි සමහර වෙලාවට ධර්මයේ ගොඩක් අහපු නැති කෙනෙකුට බුද්ධ දේශනා කියවලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගැන දැනුමක් නැති කෙනෙකුට කවුරු හරි කිව්වොත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පිරිනිවන් පාපු ශ්‍රී දේහය තාම පවතිනවා. තාමත් නරක් නොවී තාමත් උන්වහන්සේගේ දේහය ඒ පිරිනිවන් පාපු ඉරියව්වෙන්ම තාමත් පවතිනවා කියලා කවුරු හරි කිව්වොත් ඒ ගැන අහලා නැති ධර්මයේ නොදන්න කෙනෙකුට එයාට එක පාට හිතෙන්නේ ඕක වෙන්න පුළුවන්ද? කවුද කියන්නේ? කොහෙද තිබ්බේ? මොන පොතේද තිබ්බේ? එහෙමත් වෙන්න පුළුවන්ද? ඔය වගේ ප්‍රශ්න ගොඩාක් සාමාන්‍ය මිනිස්සෙකුට ඇති වෙනවා. පිංගතුනි මේ බුද්ධ ශාසනය තුළ එවැනි මහා ආශ්චර්යමත් දේවල් සිදුවෙච්ච සිදුවීම් ගැන අපිට දේශනාවලින් අහන්න දකින්න ලැබෙනවා. හැබැයි අපි සාමාන්‍ය මිනිස්සයන් ඔබ හැම වෙලාවෙම හිතන්න ඔබ හිතන්නේ ඔබ තර්ක කරන්නේ ඒක කොහොමද මේක කොහොමද ඒක කොහොමද එහෙම වුණේ කියලා අපි තර්ක කරන්නේ අපේ නුවණින්. සාමාන්‍ය මිනිස්යාගේ පෘථග්ජන මනස මේ නුවණ කියලා කියන්නේ සියලු දේවල් වැටහෙන බුද්ධි මට්ටමක් සාමාන්‍ය මිනිස්සෙකුට නැහැ. ඒ නිසා මේ ධර්මයේ ඉගෙන ගනිද්දී ධර්මය අහද්දී ධර්මයේ කරා යන ශ්‍රාවකයා හැම වෙලාවෙම නිහතමානීව සත්තාමේ භගවා බුදුරජාණන් වහන්සේ මගේ ශාස්තෘන් වහන්සේ ශ්‍රාවකෝ හමස්මි මං උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් පමණයි. භගවාජානාති බුදුරජාණන් වහන්සේ තමයි අවබෝධයෙන් සියල්ලම දන්නේ මේ විශ්වය ගැන, ලෝකය ගැන, කර්ම විෂය ගැන, ලෝක විෂය ගැන, සත්ව විෂය ගැන, ඉර්ධි විෂය ගැන. ඒවා සාමාන්‍ය මිනිස්යන්ට අචින්ත්‍ය දේවල්. ඒවා අපි හිත හිතා ගියොත් අපේ හිත විපිලිසර වෙනවා මිසක් අපි ඔළුව අවුල් වෙලා යනවා. හැබැයි අපිට දැනුමක්, වැටහීමක්, තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ අපේ නුවණට. හැබැයි බුදුවරුන්ගේ බුදු නුවණට ඒක වැටහෙනවා. ඒ වැටහෙන බුදුරජාණන් වහන්සේලා අපිට දේශනා කරපු දේශනාව අපි ශ්‍රද්ධාවෙන් ඒ දේශනාව ඔස්සේ අපි නුවණින් විමසමින් ධර්මයේ කරා යන දක්ෂ වෙන්නට ඕනේ. ඒ නිසා භගවා ජානාති බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සියල්ල දන්න කෙනෙක්. උන්වහන්සේ සර්වඥයි. අන්නේ සද්ධාව ශ්‍රාවකයෙක් තුළ තියෙන්නට ඕනේ. ශ්‍රාවකෝ හමස්මි මං ශ්‍රාවකයෙක් විතරයි. ඒ නිසා ශ්‍රාවකයා කියන තැන ඉඳන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න, මේ ධර්මයේ තියෙන කරුණු නුවණින් විමසන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙන කාරණා
ඒවා අපිට ජීවිතේ ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දේවා. දැන් අපි හිතමු කවුරු හරි කියනවා මෙන්න මෙහෙමයි ලෝකේ. මේක විශ්වාස කරන්න. එයා මැරෙනකම්ම විශ්වාසයෙන් ඉන්නව භක්තියෙන්. හැබැයි යාට කිසිම මැරුණත් මැරෙනකම්ම ඒ විශ්වාසය ඉක්මෝල යන්න බෑ. හැබැයි බුදුහාමුදුරන්ගේ ධර්මය එහෙම එකක් නෙමේ. මේ ධර්මය බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් දේශනා කරන දේ අපිට ඒ මාර්ගයේ ගමන් කරලා ඒ අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඊට පස්සේ ආයක විශ්වාස කරන්නේ සද්ධාව නිසා නෙමේ. පොතේ තිබ්බ නිසාවත් කවුරුත් කියපු නිසාත් නිසා නෙවේ. තමම්ම අවබෝධයෙන් ඒක ප්‍රත්‍යක්ෂ කරගත්ත නිසා. හැබැයි මුලින් මේ ධර්ම මාර්ගයට පැමිණෙන කෙනාට තුනුරුවන් ගැන සද්ධාව අවශ්‍යයි. එයා සද්ධාවෙන් තමයි ධර්ම මාර්ගයට ඇතුල් වෙන්නේ. සද්ධානුසාරී. එයා ඒ මාර්ගය වඩාගෙන යනවා. ධම්මානුසාරී. ඊළඟට සෝතාපන්න. එයාට මේ ධර්ම මාර්ගය වඩනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ පෙන්නපු ආර්ය සත්‍ය මේක සත්‍යයක්මයි කෙන අවබෝධ පිහිටනවා. සත්‍ය ඥානය. ඊළඟට එයා ධර්මාවබෝධය පිණිස පරිපූර්ණ අවබෝධයක් ඇතිකර ගැනීම පිණිස ඒ වැඩිය යුතු මාර්ගය සීල සමාධි ප්‍රඥා වසයෙන් ටිකෙන් ටික උත්සාහයෙන් වීරිය මේ මාර්ගය වඩනවා. ඒ මාර්ගය වඩාගෙන යනකොට ඔහු සකදාගාමී මාර්ගය වටල සකදාගාමී පලට පත්වෙන. එතනදි ඔහු තුළ කාමරාග පටික තුනීවීමක් වෙනවා. ඊළඟට ඔහු තවදුරටත් මේ මාර්ගය වඩලා අනාගාමී පලට පත්වෙනවා. අන්න එතනදි ඔහු තුළ කාමරාග පටික සංයෝජන සම්පූර්ණයෙන් ප්‍රහාණයවීමක් සිද්ධ වෙනවා. හැබැයි ඒ පරිපූර්ණ අවබෝධ නෙමේ. ඔහු තවදුරටත් ඒ මාර්ගය වඩනවා. රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා මෙන්න මේ කියන සංයෝජන සියල්ලම ප්‍රහාණය කරගත්ත තැන දස සංයෝජනම ප්‍රහාණය වෙච්ච තැන තමන් වහන්සේට කෙලෙසුන්ගේ මිදුනා කියන අවබෝධය ආසවක්කේ ඥානය ඇතිවෙන. හැබැයි පිංහතුනී රහතන් වහන්සේලා අතරින් ගත්තත් රහතන් වහන්සේලා සියලු දෙනාටම ආසවක්කේ ඥානය පිහිටනවා. තමන් කෙලෙසුන්ගේ මිදුනාකින අවබෝධය. නමුත් ඒ රහතන් වහන්සේලාගේ සංසාර පුරුදු සසර හිත දියුණු කරපු සමතය වඩපු හැකියාවන් ඒ සංසාර පුරුදු ඉන්ද්‍රිය ධර්මවල තියෙන වෙනස්කම් කුසලතාවයන් සංසාරිකෝ වඩපු ගුණ ධර්ම මත රහතන් වහන්සේලා තුළගත්තත් හැකියාවන් වෙනස්කම් තියෙනවා. දැන් අපි දන්නවා සාරිපුත්ත හාමුදුරුව ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි. ධර්ම සේනාධිපති. හැබැයි මුගලම් මහරහතන් වහන්සේ උන්වහන්සේ ඉරදිමතුන්ගෙන් අග්‍රයි. උන්වහන්සේට මහා පුදුම ඉරදිමේ හැකියාවක් තිබුණ. ඊළඟට මහාකාශප මහරහතන් වහන්සේ දූතාංගධාරී භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍රයි. ඊළඟට ඔබ දන්නවා බක්කුල මහරහතන් වහන්සේ නිරෝගී භික්‍ෂූන් වහන්සේලා අතර අල්ප ආබාධ ඇති භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රයි. සීවලි මහරහතන් වහන්සේ ප්‍රත්්‍යලාබී භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍රයි. අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාබී භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍රයි. එතකොට කෙනෙකුට දිවස් නුවන පහළවෙන් දැන් අපි ගත්තු රහතන් වහන්සේලා අතර සමහරා ඉන්නවා ත්‍රිවිද්‍යා ඇති මහරහතන් වහන්සේලා. ත්‍රිවිද්‍යා කියලා කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානේ ආසවක්කේ ඥානේ ඒ වගේම උන්වහන්සේලාට පුළුවන් චුතූපපාත ඥානේ කෙනෙක් මැරුණට පස්සේ කර්මානුරූපිය උපදින තැන දකින නුවන තියෙනවා. කල්ප ගනම් පෙරජීවිත බලන්න පුළුවන්. තමන් කෙලෙසුන්ගේ මිදුනා කියන අවබෝධයක් තියෙනවා. එවැනි රහතන් වහන්සේලා අපි හඳුන්නන්නේ ත්‍රිවිද්‍යා ඇති මහරහතන් වහන්සේලා හැටියට. ඊළඟට පිංහතුනි මේ බුද්ධ ශාසනය තුළ වැඩඉන්නවා පංචා භිඥා ඇති මහරහතන් වහන්සේලා. ආසවක්කේ ඥානේ පුබ්බේ නිවාසානුස්සති ඥානේ
චුතූපපාත ඥානයට අමතරව දිබ්බ චක්කු දිබ්බ සෝත කියන හැකියාවන් ඇති මහරහතන් වහන්සේලා. දිබ්බ චක්කු කියලා කියන්නේ සාමාන්‍ය මිනිස් ඇස ඉක්මවා දිවසකින් මේ අපේ ඇස් දෙකට නොපෙනෙන දේවල් දිවසින් දකින්න පුළුවන්කම තියෙනවා. දිවිය ලෝකෙ දෙවියන් මේ මොහොතේ මොකද කරන්න හිත යොමු කරනකොට දිවසින් එතන ඉදන් දකිනවාගේ පේනවා. බ්‍රහ්ම ලෝකෙ බ්‍රහ්ම දෙවිවරු සාකච්ඡාවක් කරනවා හිත යොමු කරලා එතන ඉන්න වගේ එක දකින්න පුළුවන්. ඕනෙම තැනකට ඈත තියෙන දෙයක් ළඟ ඉදන් දකිනව වගේ එතන ඉදන් දකිනව වගේ දැකීමේ ඉරදිමේ හැකියාව ඒකට කෙනවත් දිබ්බ චක්කු. ඊළඟට පිංගතුනේ දිබ්බ සෝත කියලා කියන්නේ සාමාන්‍ය ඇසීමේ හැකියාව ඉක්මවා ගිහිල්ලා දෙවියන් කතා කරන දේවල් බ්‍රහ්ම ලෝකෙ බ්‍රහ්ම දෙවරු කතා වෙන දේවල් ඒවා මේ ළඟ ඉදං අහනවා වගේ අහන්ඩ පුළුවන් හැකියාවක්. දැම් බලන්න බුදුරජාණන් වහන්සේ සමහරාතන් වහන්සේලා ධර්ම දේශනා කරද්දී. උන්වහන්සේලා මේ වෙලාවෙ දෙවිවරු එක්කො සක්‍ර දෙවියු මෙන්න මේ විදිහ දෙයක් හිතනවා මේ වගේ දෙයක් කියනවා. සුධර්මා දිවිය සභාව දෙවරු මේ විදිහ දෙයක් කතා වෙනවා. මහනෙන මෙන්න මේ වෙලාවෙ මේ වගේ දෙයක් දෙවියන් දිවිය ලෝකෙ සිදුවෙනවා කියලා ඒ සිදුවීම ඒ මොහොතෙ වෙන දේ එතන ඉදං අහගෙන දකිනවා වගේ ඒ විස්තර අරගෙන බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. එතකොට ඒ හැකියාව ශ්‍රාවකයන් අතරත් පංච අභිඥා ඇති මහරහතන් වහන්සේලාට ඒ දිබ්බ චක්කු දිබ්බ සෝත කියන හැකියාවත් පිහිටනවා. ඊළඟට පිංහතුනේ රහතන් වහන්සේලා අතර ඉතාම සුළු පිරිසක් ඉන්නවා. ෂඩාභිඥා ඇති මහරහතන් වහන්සේලා. උන්වහන්සේලාට කෙලෙසුන්ගේ මිදුනා කියෙන ආසවක්කේ ඥානේ ඊළඟට පෙරජීවිත දකින නුවන පුබ්බේ නිවාසානුස්සති ඥානේ කෙනෙක් මිය ගියාට පස්සේ කර්මාණරෝපය උපදින තැන දකින නුවන චුතූපාත ඥානේ දිබ්බ චක්කු දිබ්බ සෝත කියනේ හැකියාව ඊට අමතරව පරචිත්ත විජානන කෙනෙකුගේ හිත කියවන්න පුළුවන් කෙනෙක් හිතන දේ දකින්න පුළුවන් හැකියාවක් තියෙන. ඊළඟට ෂඩාභිච්ඥා ඇති මහරහත්තන් වහන්සේලාට ඉරදිවිධ ඥාන ඉරදිමේ හැකියාවන් ඉරදි ප්‍රාතිහාර පාන්න පුළුවන්කම තියෙන. එතකොට අපිට පේනවා මේ ශාසනය තුළ හැම මහරහත්තන් වහන්සේ නමකටම ඉරදි ප්‍රාතිහාර පාන්න පුළුවන්කමක් තිබිලනෑ. හැමෝටම කෙනෙක්ගේ හිත කියවන්න පුළුවන්කමක් තිබිලනෑ. හැම රහතන් වහන්සේ නමකටම දිවස් නුවන පිහිටලනෑ. හැබැයි හැමෝටම තියෙන හැකියාවක් තමයි ආසවක්කේ තමන් කෙලෙසුන්ගේ මිදුනා කෙන අවබෝධය සියලු මහරහතන් වහන්සේලට පිහිටලා තියෙන. එදකොට පිංහතුනේ ඒ අයගේ හැකියා කුසලතා සංසාර පුරුදු අනුව වෙනස් කන්තියෙන්. අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම ගත්තත් දෙවිදිහා. අසූ මහශ්‍රාවකයන් වහන්සේලා ගත්තත් හැකියා කුසලතාවයන් වල ලොකූ වෙනස් කන්තියෙන්. ඒ අයට වෙන වෙනම අග්‍රස්ථාන ලැබුණ. ඒ අයගේ දක්ෂතා කුසලතා මත. ඊළඟට සාමාන්‍ය අය ගත්තත් ගෙහි ශ්‍රාවකයෝ ගත්තත් ඔබ මතක තියාගන්න අපි මේ ඉන්න මනුස්ස ලෝකයේ නානත්ත කායා නානත්ත සංඥේ. මේ හැමෝම කයනුත් වෙනස්. අදහස් ආකල්පවලින් ගත්තත් මිනිස්සු වෙනස්. එතකොට මෙන්න මේ ලෝකයේ තුළ අපි මේ ධර්මය දියුණු කරගෙන යනකොට වැදගත්මදේ තමයි තුනුරුවන් ගැන ඇති කරගන්න සද්ධාව. ඒ සද්ධාවෙන් තමයි මේ මාර්ගයට බැසගන්නට තියේ. ඒ නිසා පිංහතුනි බුද්ධ ශාසනයට ඇතුල්වෙන පලවෙනිම දොරටුව. මේ ධර්මය අවබෝධ කරා යන ශ්‍රාවකයාගේ ප්‍රථම පලවෙනිම දොරටුව තමයි තුනුරුවන් ගැන සද්ධාව බලවත් කර ගැනීම. ඒ කෙනා සද්ධාවෙන්ම තමයි ගැඹුර කරායාගෙන ධර්මාවබෝධය කරායාගන්න තිය. අපි බලමු මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහේ සම්බන්ධය. අද දඹදිව තියෙනවා කුක්කුට පාද කියලා හඳුන්න නොයි භූමියට. දඹදිව බුද්ධ ගයාවට ටික දුරක් බුද්ධ ගයාවීදං යන්න තියෙනවා. පැයි දෙකක පමණ පැයි දෙකක් තුනක් යනකොට එතනට යාගන්න පුළුවන් දඹදිව වන්දනාව යන බොහෝ පිරි සතරි සමහරුවේ භූමියයට ගිහිල වන්දනා කරනවා.
ඊළඟට කන්දක් තියෙන ලොකු කන්දකට නැගගත්ත හම විශාල ගල් පරවත 3ක් එකට යාවෙලා එකට හේත්තු වෙලා තියෙන ඒ භූමියයට ගිහිල්ලා ඒ භූමිය දැකගෙන වන්දනා කරගන්න පුළුවන්කම තියෙන අදටත්. මේක හරි පුදුම සිදුවීම. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේ තමයි ශාසනය වගකීම භාරගත්ත කෙන. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකං උන්වහන්සේ දූතාංග සමාදන් වෙලා මහ වනාන්තරයේ හුද කලාව කැලේ තමයි බොහෝ කාලයක් පිප්පලී ගුහායි වැඩ ඉඳල තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්ධකට පෙර සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්ාවකයන් වහන්සේලා පිරිනිවන් පෑව. ඊළඟට ශාසනය ඉන්න තුන්වෙනි කෙනා තතිය ශ්‍රාවකය තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ මිනිස්සු අතර ගැවසෙන්නේ නැතුව හුද කලාව වැඩඉන්න තවත් එක හේතුවක් තිබිල තියෙන. ඒ තමයි උන්වහන්සේගේ පෙනුම බුදුරජාණන් වහන්සේ වගේමයි කියනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේටත් මහා පුරුෂ ලක්ෂණ 7ක් තිබිල තියෙන. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබ්බ. ඒ නිසා සමහරය මහා කාශ්‍යප හාමුදුරුවන්ව දැකලා එක පාට මේ බුදු හාමුදුරුවනේ ධනේ මේ බුදුරජාණන් වහන්සේ නේද කියලා මිනිස්සු රැවටෙනවා. ඒ නිසා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී වැඩිපුර මිනිස්සු අතර නගරවල ගැවසෙන්න එලියට වැඩම කරේ නෑ. උන්වහන්සේ මහ වනාන්තරීම වැඩඉන්න කල්පනා කරලා දූතාංග සමාදන් වෙලා මහ වනාන්තරයේ හුද කලාව කැලේ තමයි බොහෝ කාලයක් වැඩ සිටි. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ශාසනික වගකීම භාරගෙන ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීදේහ ආදාහනය කරන වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරලා දේහයට තැම්පත් චිතකයට වන්දනා කරගෙන සිරිපතුල් නලලෙ තියාගෙන වන්දනා කරගන්න තෙක් චිතකයට දෙවියන්වත් ගිනි දල්වන්න ඉඩ දුන්නෑ කියලා ඉතිහා සඳහන් වෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ධාතුන් වහන්සේලා බෙදල දෙන කටයුතු ඒ ශාසනික සියලු කටයුතු මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් උපදෙස් පරිදි ඒ කටයුතු සංඝයා සිදු කරා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල ශ්‍රීදේහය ආදාහනය වෙන වෙලාවේ ඔබ අහලා තියෙනවර සුබද්ද කියලා පාපී භික්ෂුවක් බුදු හාන්දුරුව ගැන විනෙන් අවවාදයක් කරාට පස්සේ සුබද්ද මේක වැරදි මේක සංඝයාට සුදුසු දෙයක් නෙමෙයි භික්ෂුවකට සුදුසු දෙයක් නෙමෙයි. ඔබ මේ කරපු දේ භික්ෂුවකගේ ආජීවයට ගැලපෙන් නෑ කියලා බුදු හාමුදුරුව අවවාදයක් කරපු එකට කිපුණා සුබද්ද කියන කෙනා. ඔහු පුදුම වෛරකින් තරහකින් හිටිය බුදු හාන්දුරුවොත් එක්ක අවවාදයට වෛර පඳින අය එදත් හිඳලතිය. බුදුරජාණන් වහන්සේ කාලෙකට පස්සේ කුසිනාරාය මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානය පිරිනිවන් පෑවා කියලා ඔන්න පණවිඩේ යනකොට සුබද්දටත් පණවිඩයා දැ වෙන කෙනෙකුට නං පැවිදි වෙච්ච කෙනෙකුට අනේ මගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පාලා කියලා ලොකු දුකක් සංවේගයක් උපදිනවා. රහතන් වහන්සේලා අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරගෙන ලෝක ධර්මතාව සිහිකරාට කෙලෙස් සහිත අය හඬා වැළපුුණා. හැබැයි සුබද්දට සතුටක් ඇති වුණේ ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුණ. දැන් කේන්තියත් එක්ක බුදුහාන්දුරුව එක්ක තිබිච්චර හිතේ තරහ බුදුරජාණන් වහන්සේගේ දේහය ආදාහනය වෙන තැනට ගිය. ඒ ගියේම සතුටින්ගේ දුකකට ගියා නෙමේ. ඒ අනකොට ශ්‍රීදේහය ආදාහනය කෙරෙනවා. චිතක ගිනි දැල්වෙනවා. අර ඒ අතර කෙලෙස් සහිත භික්‍ෂූන් වහන්සේලා තුනුරුවන් ගැන සද්ධාව ඇති බොහෝ ශ්‍රාවකයෝ හඬා වැළපෙනවා. අනි අපේ ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා බොහෝ පිරිසක් හඬා වැළපෙනවා. රහතන් වහන්සේලා ලෝක ධර්මතාවය අනිත්‍ය මෙනෙහි කරගන්න. අර හඬා වැළපෙන පිරිස අතරට ගිහිලා සුබද්ද කියනවා මොකට දුඹලා අඬන්නේ සතුටු වෙයල්ලා. දැන් අපිට මේක කැපයි මේ අකැපයි කියලා නීති දාන්න කෙනෙක් නෑකිව දැන් ශාසනයේ නීති පනවන්න අය නෑකිව. ඒ මහා ශ්‍රමණයගෙන් අපි මිදුන සතුටු යල්ල කිව. ඔය පාපී පහත් වචනය
මහා කාශ්‍යප මහරහතන් වහන්සේට අහන්න ලැබුණ. උන්වහන්සේත් ඒ අසල හිටි. එදා උන්වහන්සේ තීරණය කරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොටම ශ්‍රීදේහෙ ගිනි අර්චිතක ගිනි නිවෙන්නත් පෙර අධර්මය බලවත්වෙනවා. අධර්මවාදීම් බලවත්වෙනවා. අවිනේ බලවත්වෙනවා. අවිනේ වාදී බලවත්වෙනවා. ධර්ම විනේ යටපත් වෙලා යන. ඊට කලින් ඉක්මනිත් සංඝයා එකතු කරලා ධර්ම සංගායනාවක් කරලා බුද්ධ ශාසනය ස්ථාපිත කළ යුතුයි කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තීරණය කර. උන්වහන්සේ රහතන් වහන්සේලා සංඝයා එකතු කළ ප්‍රකාශයක් කර ආයුෂ්මතුනේ අධර්මය බබලන්න පෙර අධර්මවාදීම් බලවත්වෙන්න පෙර ධර්මය යටපත් වෙලා ධර්මවාදීන් යටපත්වෙන්න පෙර අවිනය බබලන්න පෙර අවිනේවාදීම් බලවත්වෙන්න කලින් විනේවාදීන් යටපත් වෙලා විනේ යටපත්වෙන්න පෙර අපි ඉක්මනින් එකතු වෙලා ධර්ම විනේ සංගායනා කළ බුද්ධ ශාසනය ආරක්ෂා කර ධර්ම විනේ ආරක්ෂා කර. ඒ මත තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල හරියටම මාස 3ක් යන තැන සප්ත පරණී ගුහාව ඉදිරිපිට ප්‍රථම ධර්ම සංගායනාව සූදානන් කරේ. අජාසත්ත රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය ලැබුණ. 500ක් මහරහතන් වහන්සේලා එකතු වෙලා මෙන්න ධර්මය මෙන්න විනේ මෙන්න බුද්ධ ශාසනය කියලා ධර්මය විනය බුදුරජාණන් වහන්සේගේ සියලු බුද්ධ දේශනා උන්වහන්සේගේ 84,000ක දේශනාවන් සියල්ලම සංගායනා කරා ඒ භූමියේ. මාස ගණනාවක් මාස 7ක කාලයක් මේ සංගායනාව එක දිගට පැවැත්වනා කියෙන්. ප්‍රථම ධර්ම සංගායනාවට මූලිකත්වය ගත්තේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඊළඟට සංගායනාවෙන් පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එදා වැඩහිටිය ශේෂ්ඨතම මහරහතන් වහන්සේලාගේ ශිෂ්‍ය පරම්පරාවල්වලට ත්‍රිපිටකයේ වෙන වෙනම කොටස් වසයෙන් සජ්්‍යහයනා කර කර ආරක්ෂා කරමින් කටපාඩමින් අනාගත පරපුරට අරගෙන යන්න වෙනම ඒවා බෙදලා ඒ අයට පැවරුව. ඔය අතරි සංගායනාව අවසන් වෙලා දවසක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දිවසිම් බැලුව. අනාගතයේ මොනවගේ කාලයක් අනාගත අවුරුදු ගණනාවක් ඉස්සරහට බැලුව මේ ශාසනයට පවතින්. එන්න ශාසනයේ බැබලීමක්ද විනාස වෙන ලකුණුද අන්‍යාගමිකව බලවත්වෙනවද භික්‍ෂූන් වහන්සේලාට මොනවගේ කරදර විපත් අනාගතය ඇති වෙනවද කියල දිවසිම් බැලුව. උන්වහන්සේ දැක්කා අන්‍ය තීර්ථක රජවරු තව කාලයක් යනකොට ලෝකෙ බලවත්වෙනවා දඹදිව බලවත් වෙලා වෙහෙර විහාර කඩලා බිඳලා විනාස කරලා භික්‍ෂූන් වහන්සේලාට හිංසා පීඩා කරලා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍යය සෑවල් විනාස කරන කාලයක් අනාගතයේ ළඟලගෙනවා. හැබැයි අවුරුදු 200 ගණනකට පස්සේ මුළු දඹදිවම එක්සේ සත් කරන මහා පින්වන්ත බෝධිසත්ව රජ කෙනෙක් පහළ වෙලා මුළු දඹදිව තලයම එක්සේ සත් කරලා අධිරාජ්‍යයක් බවට පත් කරලා 84,000ක් වෙහෙර විහාර හදල බුද්ධ ශාසනය ආයමත් විශාල බැබලීමක් ඇති වෙන. ඒ කාලේ වෙනතෙක් ධාතුන් වහන්සේලා ආරක්ෂා කළ යුතුයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ කාරණයේ දිවසින් දැකලා එදා ද්‍රෝණ බමුණ මැදිහත් වෙලා ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8ක් වෙන වෙනම බෙදල දුන්න රජවරු 8 දෙනෙකුට. එයින් රාමගාම නගරයේ කෝලිය රජදරුවන්ට බෙදාදීපු ධාතුන් වහන්සේලා ද්‍රෝණය ඇරෙන්න. අනෙක් ධාතුන් වහන්සේලා ද්‍රෝණ 7ම මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් උපදෙස් පරිදි ආපව් එකතු කරගත්තා. එකතු කරලා රජගහනුවර පොළොව ඇතුළට හාරලා විශාල ගල් පරොත්තයක් රහතන් වහන්සේලා ඉරදියෙන් එතනින් ඉවත් කරලා ඒ පර්වතය තිබ්බ තැන පොළොව ඇතුළට හාරලා පොළොව ඇතුළේ චෛත්‍යයක් බැඳලා ඒ මත ධාතුන් වහන්සේලා සහිත කරඩු 7ම ද්‍රෝණය බැගින් තැම්පත් කරලා ආරක්ෂා කෙරෙව්. ඔබ හල ඇති අවසානයේ
දෙවියන්ට පවා පැවරුවා කාටවත් මේ ධාතුන් වහන්සේලාට අනතුරක් කරන්න ලංවෙන්ඩ බැරිවෙන විදිහේ දිවිය මේ ආරක්ෂාවක් මෙතනට මවන්න කියලා. ඒ අනුව සක්‍ර දෙවියන් විශ්වකර්ම දෙවියන් ලවා කඩු කරකැවෙන යන්ත්‍රයක් අපි එකට ධර්මය කියන වාල සංගටකය කිය. යන්ත්‍රයක් මැව්වා කියනවා ඒ පොළොව ඇතුළේ ධාතු තැන්පත් කරපු තැනට ඉහලි. ඊට පස්සේ ආයමත් උඩින් වහලා අර පරවතේතන පිහිටෙව් අයිරදී. ඔය විදිහට අවුරුදු 200 ගානක් අනාගතයේ ධර්මාසෝක රජතුමාගේ කාලෙ වෙනතෙක් ඒ ඔක්කොම රත්තරම් පත්තීරුවල විස්සර සටහන් කරලා මහාකාශප මහරහතන් වහන්සේ අනාගත පරපුර වෙනුවෙන් ධාතුන් වහන්සේලා ආරක්ෂා කෙරෙව්වා. පිංහතුනේ මහාකාශප මහරහතන් වහන්සේ අවුරුදු 120ක්ම වැඩ හිටිය. උන්වහන්සේ දවසක් භාවනා කරනකොට දැක්කා උන්වහන්සේගේ ආවිශ්‍ය ගෙවිල දැන් අවසානයි. පිරිනිවන් පාන දවස ළඟයි. උන්වහන්සේ බැලුවා පිරිනිවන් පාන්න තියෙන කොහොමද. උන්වහන්සේ පිරිනිවන් පාන දවස උදා වුණ. හරිම පුදුමයි පෙර සංසාරි කල්ප ගානකට පෙර. උන්වහන්සේටත් ඒ වගේම මතු බුදුවෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේටත් පෙර සංසාරික ආත්මයක සිදුවෙච්ච යම් කර්ම විපාකයක් මෛත්‍රී බුදුහාන්දුරන්ටත් බුදුවෙච් ආත්ම විපාක දෙන්න තියෙන. ඒ කර්ම විපාක විපාක දෙනකොට මහාකාශිප මහරහතන් වහන්සේ රහත් වෙලා පිරිනිවන් පෑවත්. උන්වහන්සේගේ දේහේ හරි සම්බන්ධයක් ඒකත් එක් ඇති වෙනවා. මේවා මහා පුදුම දේවල් මේ කර්ම විෂය අචින්තියයි. මහාකාශිප මහරහතන් වහන්සේ දැක්කා උන්වහන්සේට පිරිනිවන් පාන නියමිත ස්ථානි කොතනද. ගල් පර්වත 3ක් මැද්දේ උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ. ඒ පර්වත 3ම එකට යාවෙලා වැහිලෑන උන්වහන්සේගේ දේහේ. අනාගත මෛත්‍රී බුද්ධ ශාසනයේ දක්වාම පර්වත 3 මැද්ද මේ දේහි පවතිනවා. උන්වහන්සේගේ දේහේ ආදාහනය වෙලා ධාතුන් වහන්සේලා ලැබෙන්නේ මේ ශාසනය නෙමෙයි. ඒ නිසා මතක තියාගන්න අද මේ අපි බණහන මේ අපි බණ කියන මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින මේ යුගේ අදවත් මේ ගෞතම බුද්ධ ශාසනයේ පවතින අනාගතයවත් මහාකාශිප මහරහතන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා අපට ලැබෙන්නේ දෙවියන්ටවත් අපිටවත් කාටවත් තාම ලෝකෙ නෑ. මහාකාශිප මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ලැබෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයේදී මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයටයි ඒ ධාතුන් වහන්සේලා ලැබෙන්. උන්වහන්සේ වෙනුවෙන් ධාතු තැන්පත් චෛත්‍යය ඉදිවෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයේදී. මේක මහා පුදුම කාරණය. එදා මහාකාශිප මහරහතන් වහන්සේ සංඝයා රැස් කරලා උන්වහන්සේ පිරිනිවන් පාන බව සංඝයාට දැනුම් දුන්නා. ඒ වෙලාවේ මහාකාශිප මහරහතන් වහන්සේ දැක්කා ඒ වෙනකොට හිටපු සද්ධාවන්තම කෙනා තමයි අජාසත්ත රජ්ජුරු. පිංහතුනි අජාසත්ත රජ්ජුරුවෝ ඔබ දන්නවා පීට්ටු ගාතන අකුසලයක් කරගත්ත කෙනෙ. බිම්බිසා රජ්ජුරුවන්ව මරලා පීට්ටු ගාතන අකුසලයක් කරගත්තා. හැබැයි තමන්ගේ ජීවිතයේ පසුකාලීනව තමන්ගෙන් වෙච්ච වැරැද්ද තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න කීප වතාවක් නිතර නිතරේනවා. බුදුහාන්දුරන්ගෙන් බණහනවා හිත හදාගන්න උපදෙස් ගන්නවා. අවසානි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාද්දී 3 වතාවක් සිහිතුන් වනා කියන බේත්තුරු 3ක බැස්වා කියනවා. සිහියගත්. එතකොට අපිට පේනවා අජාසත්ත රජ්ජුරුව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කාලෙ වෙනකොට මොනතරන් සද්ධාවකින් හිටපු කෙනෙක්. පිංහතුනි බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා බෙදල දෙද්දි. අජාසත්ත රජතුමාට ධාතුන් වහන්සේලා ද්‍රෝණයක්ම දුන්න මහරහතන් වහන්සේලා. ඒ දුන්නේ රජ්ජුරුව ඒ තරන් සද්ධාවන්ත කෙනෙ. ඊළඟට ධර්මී සඳහන් වෙනවා ඒ ධාතුන් වහන්සේලා අරගෙන බොහොම සද්ධාවෙන් පෙරහැරින් යන ආකාරය දකින සක්‍ර දෙවියන් මහාකාශිප මහරහතන් වහන්සේ ඉදිරියේ කරන ප්‍රකාශයක් ධර්මී සඳහන් වෙනවා. සක්‍ර දෙවියන් මහාකාශිප මහරහතන් වහන්සේට කියනවා
සාමීනී මේ මනුස්සලෝකයේ පෘථජ්ජනයන් අතර අජාසත්ත රජ්ජුරුව තරන් සද්ධාවන්ත රජෙක් දෙවියන් දිවසිංවත් දකින්නෑ කිනො ඒ වෙනකොට. ඒකට හේතුව පෘථජ්ජනයන් අතර මාර්ග ඵලයකට එන්න බෑ පීට්ටු ගහතන අකුසලයක් කරලා ආනන්තරී අකුසලයකින් ධර්මාවබෝධයට තියෙන පින වැහිලතියෙත්. හැබැයි ඒ වෙනකොට තුනුරුවන් ගැන සද්ධාවන්තම රජෙක් හැටියට ශාසනය වෙනුවෙන් කටයුතු කරා. මේ අජාසත්ත රජ්ජුරුව තමයි මහාකාශිප මහරහතන් වහන්සේත් එක් එකතු වෙලා ප්‍රථම ධර්ම සංගායනාව කරන්න සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දෙමින් ධර්ම සංගායනාවට කටයුතු සිදු කරේ. පිංහතුනේ මහාකාශිප මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්න අධිෂ්ඨාන කරලා සංඝයාට දැනුන්දීලා උන්වහන්සේ දකිනවා මේ රජතුමා පුදුම සද්ධාවත් රජ කෙනෙ. පිරිනිවන් පාන්න පෙර අජාසත් රජ්ජුරුවන්ට මේ ගැන දැනුවත් කළ යුතුයි. එහෙම නැත්නම් රජතුමා දුක දරාගණ්ඩ බැරුව සමහරලාවට පපුුව පැහිල මැරෙන්න්න වනත් පුළුවන්. ඒ තරන් සද්ධාවන්ත රජ කෙනෙ. මහාකාශප මහරහතන් වහන්සේ දා දහවල් මාලිගාවට වැඩම කරා පිණ්ඩ පාත වැඩම කළ දහවල් මාලිගාවට වැඩියා රජතුමාට මේ කාරණය දැනුත් දෙන්න උන්වහන්සේ හවස පිරිනිවන් පාන බව. ඒ වෙනකොට රජ්ජුරුව ආහාර අරගෙන හොඳටම නිදී. රජතුමා නිදාගත්තට පස්සේ අමාත්‍යවරුවත් කවුරුවත් ඇහැරවන්න යන්නේ නෑ. රජ්ජුරුවන්ට බයයි. ඒ නිසා අනිත් පිරිසකිව ස්වාමිනී තව ටිකක් වැඩඉන්න රජ්ජුරු නැකිටිනකං ඉන්න දැම්මනන් නැකිටින එකක් නැති වෙලායන් නිසා මහා කාශිප මහරහතන් වහන්සේ ආපහු වැඩිය. සංඝයා සමඟ පිරිනිවන් පාන පර්වතයේ තියෙන තැනට සංඝයා පිරිවරාගෙන මහා කාශිප මහරහතන් වහන්සේ වැඩම කර. ඒ වැඩම කරලා මහ අර සංඝයාට අවවාද අනුශාසනා කරලා විශාල පර්වත තුන මුද්දුනට වැඩම කරලා එතන ඉහළ අහසට පැනනැගල අහසේ මහාකාශිප මහරහතන් වහන්සේ පෙළහර පෑව ප්‍රාතිහාරයක් දැක්ව. දස දහසක් ලෝක ධාතුවල දෙවියන් අහසේ පිරිලා සාධකාරදමින් අහසේ දම් මල්ලිසින්ට පටන් ගත්තා. ඒ වෙලාවේ මේ පර්වත තුන මැද්දේ සක්‍ර දෙවියන් ඇඳක් පැනෙව්වා. ස්වර්ණ මේ ඇඳක් සක්‍ර දෙවියන් මවලා ඇදක් පැනෙව්ව කියන මහරහතන් වහන්සේට පිරිනිවන් පාන. ඒ ඇඳේ හතරකොන සතරවනන් දෙවියන් හතර දෙන අහසින් ඇවිල්ලා පහන් හතරක් දැල්වා ඇඳේ හතරකොනි. දෙවියන් දිවිය මේ මල් ඒ වටේට පූජා කරා. මහාකාශිප මහරහතන් වහන්සේ අහසින් පහලට වැඩම කරලා ඒ වෙනකොට උන්වහන්සේ දරාගෙන ඉන්නේ බුදු කෙනෙක් පොරෝපු මහා පාංසකුල චීවරේ. ඔබ අහලා තියෙනවා මහපොළොව තුන් වතාවක් කම්පාවෙච්ච මහා පාංසකුල චීවරේ. බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටියේ මහා පාංසකුල සිවුර දරන්ඩ පින ලැබුණේ මහා කාශිප මහරහතන් වහන්සේට. උන්වහන්සේ මේ චීවරය ඒ කාන්ස කළ පොරෝගෙන සිංහසෙයාවෙන් සැතපිලා අධිෂ්ඨාන දෙකක් කරා. එකක් තමයි උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ පර්වත තුනම එකතු වෙලා වැහිලා යනවා. හවස් වරුවේ නින්දෙන් නැකිටින අජාසත්ත රජ්ජුරුවන්ට ආරංචි වෙනවා මහාකාශිප මහරහතන් වහන්සේ පිරිනිවන් පාල. අනේ උන්වහන්සේ රජ්ජුරුවන්ව මුණගැහෙන්න ඇවිල්ල මාලිගාවට. නමුත් අමාත්‍යවරු කවුරුත් රජ්ජුරුවන්ව නින්දෙන් ඇහැරවල නෑ. මේ ආරංචි වෙන රජ්ජුරුවෝ අඩාගෙන වැලපීගෙන රාජකීය පිරිසත් එක්ක පර්වතය ළඟට යනවා. ගිහිල්ල මේ පර්වතයට රජ්ජුරු වන්දනා කරද්දී පර්වතය විවර වෙලා අර එකට යාවෙච්ච පර්වත තුනම විවර වෙලා පිරිනිවන් පා වදාළ මහාකාශිප මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහේ රජතුමාට අජාසත්ත රජතුමාට දැක බලා වන්දනා කරගන්න ලැබේවා කියල මහාකාශිප මහරහතන් වහන්සේ එක අධිෂ්ඨානයක් කර. ඊළඟ අධිෂ්ඨානය තමයි ආයමත් ඒ පර්වතය විවර වෙන්නේ අනාගත මෛත්‍රී බුද්ධ ශාසනය. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන යම් දවසක මේ පර්වතයේ පිහිටි භූමිය ළඟට වැඩම කරලා.
මේ පර්වතයට ශ්‍රී හස්තය දිගු කරලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගුණ කියමින් එදා අනාගතයේ වැඩඉන්න සංඝයාට මේ කරුණු කියද්දි පර්වත 3 විවර වෙලා. උන්වහන්සේගේ දේහය අහසට පැන නැගලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට වැඩම කරමින් යම් ආකාරයකට පිරිනිවන් පෑලා ඒ ශ්‍රී දේහය ආදාහනයවීමක් සිද්ධ වෙනවද. ඒ පරිදිම සිදුවේවා කියලා අධිෂ්ඨානයක් කරලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පෑව. උන්වහන්සේ පිරිනිවන් පානවත් සමගම අර පර්වත 3ම එකට යාවෙලා වැහිලගියා. පර්වත 3න් වැහිලගිය. උන්වහන්සේගේ දේහයත් අර දෙවියම් පනවප ඇඳත් ඒ භූමිය හරියට පාත්තරයක් මුණින් නැමුවා වගේ ඒ කොටස පමණක් කුහරේ හිටින විදිහට පර්වත 3 එකට යාවෙලා වැහිලගිය. ඊට පස්ස පිංහතුනේ අජාසත්ත රජතුමා උන්වහන්සේ අධිෂ්ඨාන කරපු ආකාරයටම හවස්සරු ඇවිල්ලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පාපු තැනට ඇවිල්ලා හඬා වැළපෙමින් මේ පර්වතයට වන්දනා කරනකොට පර්වතය විවර වෙලා අජාසත් රජතුමාට උන්වහන්සේගේ දේහේ දැකළ වන්දනා කරගන්න එක අවස්ථාවක් ලැබුණ. අදටත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය මේ පර්වත 3 ඇතුළේ පවතිනවා කියලා මේ දේශනාවල උන්වහන්සේ ගැන සඳහන් වෙන විස්තරවල සඳහන් වෙලා තියෙනවා. කර්ම විශ්‍ය අචින්තියයි. බුදුරජාණන් වහන්සේලාට පවා කර්ම විපාක දීපු අවස්ථා අපේ ශාසන ඉතිහාසය අපි අහලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේට පවා පාරමී පුරද්දි ඒ සසරේ උන්වහන්සේ අතින් වෙච්ච යම් යම් කර්මයන්ගේ විපාක බුද්ධත්වයට පත්වවෙන්න වීරිය වඩද්දි වගේම බුදු වෙලා පිරිනිවන් පානකං ඒ කාලය තුළ යම් යම් අවස්ථාවල එක එක සුරූපය මතු වෙලා විපාකදීම් ගැන දේශනාවල අටුවාවල සඳහන් වෙලා තියෙනවා. පිංහතුනේ මෛත්‍රී බෝසතාණන් වහන්සේට සසරේ කර්ම විපාකයක් විපාක දෙන්න තියෙනවා. ඒ කර්ම විපාකයක්ත් එක්ක මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පෙර සම්බන්ධයක් තියෙන මේක හරි මහා පුදුම සිදුවීම. ඒ කාලේ අපේ බෝසතාණන් වහන්සේ තමයි ඒදා රාජ්‍යමි කල්ප ගානකර පෙර සිදුවීම. අපේ බෝසතාණන් වහන්සේ තමයි එදා රාජ්‍ය රජ්ජුරු. මෛත්‍රී බෝසතාණන් වහන්සේ තමයි ඒ රජ්ජුරුවන්ගේ ඇත්ගාලේ ඇත්තු බලාගත්ත ප්‍රධාන ඇත්ගෝවා. දවසක් රජතුමා ඇත්ගෝවට කතා කරලා කිව්වා මට අද නගර වීදි සංචාරය කරන්න. හොඳ හස්තියෙක්ව සූදානන් කරලා ආභරණවලින් සරසල සූදානන් කරන්න මට නගර වීදි සංචාරය කරන්න තියෙන. හොඳයි රජතුමනි කියලා නියමිත වෙලාවට සර්වාභරණයෙන් සරසල අර ඇත්ගාල හිටපු කීකරුම හස්තියාව රජ්ජුරුවන්ට සූදානන් කළ දුන්න. රජතුමා ඇතාපිට නැගලා රාජකීය පෙරහැරේ නගර වීදි සංචාරය කරලා නගරේ මහ වනාන්තරයක් තියෙන පාරක් ළඟින් යනකොට කැලේ ඇතුළේ හිටපු ඇතින්නියකගේ ගන්ධය මේ ඇතාට දැනුණ. සත්තුනේ මේ හස්තියට මද කිපුණ. මද කිපිච්ච හස්තියා කැලේ පැත්තර දිව්වා. අර පෙරහැරද රජ්ජුරුවද මේ ඕව මතකන ඇතා දීව කැලේට. එහෙම දුවනකොට කාටවත් හස්තිය නවත්තගන්න පාලනය කරගන්න බැරි වුණා. පිංහතුනි රජ්ජුරුව පවා ගහක අත්තක එල්ලිලා තමයි ජීවිතය බේරගත්තේ. අවසානි රජ්ජුරුවෝ රාජකය පිරිසත් එක්ක මාලිගාවට ආව. දැන් ආවට පස්සේ රජ්ජුරුවන්ට හොඳටම කේන්ති. රජ්ජුරුවන්ට දැන් හොඳටම තරහ ගිහිල්ල. ඒ වෙලාවෙ රජ්ජුරුවෝ ඇත්ගොව්වව කැඳෙව්වා. කැඳවල කිව්වා මම ඔබට කිව්වේ නගර වීදි සංචාරි කරන්න මට කීකරු හස්තියෙක් සූදානම් කරන්න කියලා. නමුත් ඔබ මට සූදානන් කරලා දුන්නේ මද කිපිච්ච හස්තියෙක්. තව ඩිංගෙන් මගේ ජීවිතයත් අනතුරේ මම නුඹට දඩුවන් කරනවා කියව.
එදා ඇත්ගොව්ව තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ. ඇත්ගොව්ව රජ්ජුරුවන්ට කිවනේ රජතුමනේ මට දවස් කීපයක් දඩුවන් කරන්න පෙර මට දින කීපයක් මගේ නිරවද්‍යතාවය ඔප්පු කරන්න මට අවස්ථාවක් දෙන්න. රජතුමනි ඔය ඇතා තමයි ඇත්ගාල ඉන්න කීකරුම හස්තිය. ඔහු කොච්චර කීකරු හස්තියෙද්ද කියලා මන් රජතුමා ඉදිරියේ තව දින කීපයකින් ඔප්පු කරන්න. ඔය හස්තියා ඔය ගියා වගේ අනිවාරෙන් තව දවස් කීපයකින් ආපහු මාලිගාවට එනවා. මේක හිතාගන්නවත් බැරි සිදුවීම. අනේ රජතුමනී මට දැම්ම දඩුවන් කරන්න එපා කියලා දින කීපයක් ඇත්ගොව්ව ඉල්ලගත්ත. අර කීව වගේම දවස් කීපයකට පස්සේ මේ ඇතා අර කැලේ ඉඳලා අර රාජ්‍යවත් එක්ක ඉඳලා ආපහු මාලිගාවට ආවට පස්සේ ඇත්ගොව්වා මේ හස්තියාව අරගෙන රජ්ජුරු ඉදිරියට ආව. ඇවිල්ල කිව රජතුමනි මෙන්න අර හස්තිය. රජතුමාගේ මන් දින කීපයක් ඉල්ලවා මේ හස්තියක් කොච්චර කීකරුද කියලා මට ඔප්පු කරන්න. රජතුමනි මට දැන් අවස්ථාව දෙන්න කිය හොඳයි කියෝ. අර ඇත්ගොව්වා කියන දේ මේ ඇතා කරලා පෙන්න්නනවා. ඔබ දැකල ඇතිවේ සමහර සත්තුවත්ත ඉන්නවා. සමහර හස්තිී එක්කෝ හොඳ වැල ඔළුව තියල කකුල් දෙක උස්සනවා. බිම පෙරලෙනවා. කකුල් දෙකින් හිටගන්න කිපාම හිටගන්න. එක විදිහට පුරුදු කරලා හොඳට දමනය කරපු හස්තීන්ගේ ඔය අලිසෙල්ලම් ගොඩාක් දේවල් ඔබ දැකල ඇති. එතකොට මේ විදිහට ඇත්ගොව්ව කියන දේ අර හස්තිය කරනවා. එහෙම රජ්ජුරෝ ඉදිරියේ කීකරුකම පෙන්නලා කොච්චර මේ ඇතා කීකරුද කියලා පෙන්නන්න. ඇත්ගොව්ව මොකද කරේ රත්වෙච්ච ගිනියන් වෙච්ච යකඩයක් අතින් අරගෙන ගිනියන් වෙච්ච පැත්ත මේ ඇතාගේ හොඩවැලට ලංකරා හොඩ වැලෙන් අල්ලන්න කියලා. දැන් හස්තිය දකිනවා රත්තු පාට වෙලා ගිනි පොකුරු විසිවෙන යකඩේ ගිනියන් වෙච්ච පැත්තයි දැන් තමන්ට අල්ලන්න තියෙන. හොඩ වැල පිච්චෙනවා කියලා දන්නවා. ඇස්වලින් කඳුළු වැගිරෙනවා. හැබැයි දැනම තමන්ගේ කීකරුකම නිසාම හොඩ වැලෙන් අර ගිනියන් වෙච්ච යකඩේ හොඩ වැලෙන් තද කරලා අල්ලගත්තා. චිටි ගාල හොඩ වැල පිච්චෙන්න්න පටන් ගත්ත. එතකොට රජ්ජුරුව කෑ ගහලා කිව හා ඔය ඇති කියෝ. ඇත්ගොව්ව දඩුවමෙන් නිදහස් කරා. ඔන්න ඔය සිදුවීම කල්ප ගානකට පෙර සිදුවච්ච සිදුවීමක් හැටියට සඳහන් වෙන. පිංහතුනි එදා රජතුමා අපේ බුදුරජාණන් වහන්සේ අපේ බෝසතාණන් වහන්සේ දා රජ්ජුරු. එදා ඇත්ගොව්ව තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ. එදා හස්තිරාජය වනේ මහා කාශික මහරහතන් වහන්සේ කියල සඳහන් වෙන. එතකොට එදා මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇත්ගෝවෙක් හැටියට හිටපු කාලේ. මේ තමන්ව දඩුවමෙන් බේරෙන්න රත්වෙච්ච ගිනියන් වෙච්ච යකඩයක් මේ ඇතාගේ කීකරුකම පෙන්නන්න ඔහුගේ හොඳ වැල පිච්චෙන බව දැන ගිනියන් කරලා හොඳ වැලෙන් අල්ලන්න දුන්න. ඒ වෙලාවේ අර ඇතාගේ හොඳ වැල පිච්චුණා. මේක කර්ම විපාකයක් හැටියට මේ කර්මි විපාක දෙන්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ. පිංගතුනි හොළොසා සංකීය කල්ප ලක්ෂයක් අපේ බෝසතාණන් වහන්සේ පාරමී පිරිවි සාරා සංකීය කල්ප ලක්ෂයයි. මෛත්‍රී බෝසතාණන් වහන්සේ සසරේ වීරි අධික බෝසතාණන් වහන්සේ නම සොළොසා සංකයේ කල්පලක්ෂයක් පාරමී පුරල බුදුවෙන්නේ මේ මහා බඩ්්‍ර කල්ප ඊළඟ බුදුරජාණන් වහන්සේ හැටියට. නමුත් බුදුනාට පස්සේ අර කර්මී විපාක කොටසක් විපාක දෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදුනාට පස්සේ. ඒ ගැන සඳහන් වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වඩින ගමන් චාරිකාය වඩිද්දී. මේ පර්වත තුන යාවෙලා තියෙන භූමියෙන් වැඩම කරද්දී මේ පර්වතය ළඟට වැඩම කරනවා.
මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සංඝයාට ශ්‍රී හස්තේ දිගු කරලා පෙන්නනවා මහණෙනි මීට පෙර ගෞතම බුද්ධ ශාසනය තුළ වැඩහිටිය තතිය ශ්‍රාවකයන් වහන්සේ වන මහා කාශිප නම් වූ එදා වැඩ සිටිය ඒ අතීත මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහේ මේ පර්වත තුන මැද්දේ අදටත් පවතිනවා. එහෙම කියනකොට කෙලෙස් සහිත භික්‍ෂූන් වහන්සේලා අතර සමහරුන්ට සැක සංකා ඇතිවෙන. ඒ අතර ඉරදිමය හැකියාවක් ඇති මහරහතන් වහන්සේලා දකිනො ඒක ඇත්ත. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පර්වතය දිහාවට ශ්‍රී හස්තේ දිගු කරද්දී පර්වත තුනම විවර වෙලා මහා කාශිප මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහේ පිරිනිවන් පාලා. ඒ පිරිනිවන් පාපු ශ්‍රී දේහය අහසට පැනනැගලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට වැඩම කරනවා. ඒ ශ්‍රී හස්තේ ගෑවි නොගෑවී මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය මත මහාකාශිප මහරහතන් වහන්සේගේ දේහේ ගිනිජාලාවක් හටගෙන උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය වෙලා ධාතුන් වහන්සේලා ලැබෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට කියන. ඒ ගිනිජාලාවෙන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අල්ල පිච්චිලා අල්ලෙ තුවාලයක් හැදෙනවා. අපි සාමාන්‍යකි නොක්දිය පට්ටයක් කෙනවා කිය. මේ ඇතිවන වේදනාව මෛත්‍රී බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පානකං විටිං විට ඒ අල්ලේ ඇතිවෙන තුවාලෙ නිසා උන්වහන්සේට වේදනා ඇතිවෙනවා කියලා සඳහන් වෙන. අර කල්ප ගානකට පෙර එදා ගිනියන් වෙච්ච යකඩයක් මේ ඇතාට හොඩවැලෙන් අල්ලන්න දීලා ඒ හොඩවැල පිච්චෙනකං ගිනියන් වෙච්ච යකඩයක් අල්ලන්න දී මේ කර්ම විපාකේ බුදුනාට පස්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේට විපාකදෙන් උන්වහන්සේගේ අල්ල පිච්චිලා පිරිනිවන් පානකං උන්වහන්සේට ඒ තුළින් වේදනාවක් ඇති වෙනවා. එතකොට අපිට පේනවා මේ සසරේ කර්මයන්ගේ ස්වභාවය මහා පුදුමයි. කර්ම විශ්‍ය අචින්තයයි. පාරමී පුරණ බුදුරජාණන් වහන්සේලාටත් මහා පින් ඇති උත්තමයන් වහන්සේලාට සසරේ කර්ම විපාක නිවන් දකින ආත්මෙත් පිරිනිවන් පාන ආත්මෙත් අවසාන ආත්මෙත් විපාක දුන්නා නං ඔබ හැමවෙලාම හිතන්න අපි මේ යන සංසාර ගමනේ අපි කොච්චර පරිසං වෙන්න ඕනද. ඒ නිසා අප්‍රමාදිව පින් කරන්න කුසල් වඩ සබ්බ පාපස්සා කරන සියලු පාපී අකුසල් වලින් වලකින් කුසලස් උප සම්පදා පුළුවන් තරං කුසල් වඩන්න පින් කරන්න සචිත්ත පරියෝ දපනන් තමන්ගේ හිත දමනය කරන්න ඒ තම් බුද්ධානු ශාසන මේ තමයි සියලු බුදුරජාණන් වහන්සේලගේ අනුශාසනාව. ඒ අනුශාසනාව ඔස්සේ කටයුතු කරමින් ඔබ හැම දෙනාටම උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියල අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ධර්මශ්‍රවනයෙන් රැස්කරගත් සියලුපි සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දෙවියසයිසරු වර්ධනය කරගෙන සියලු දෙවියෝතුම් නිවනටම පත්වේවා කියල සාධු කියල දෙවියන්ට පින් දෙමු. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. විශේෂෙන් පිංහතුනේ අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්්‍ය ධර්මින් කටයුතු කරන්නට යුතුනේ රුවන් බාලසූරිය සහ නිර්මලා බාලසූරිය කියන මේ යුවලගේ 22වනි විවාහ සංවත්සරය නිමිති කරගෙන ඒ අයට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නීරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තියම ලැබේවා කෙන උතුම් මරමුණේ තින් සුජීවත්ව සිටින දෙමාපියන්ටත් ඒ දෙපළගේම දරුවන් 6 දෙනාටමත් ඒ අයගේ පවුල්වල ඥාති හිතමිට්ටාදී සහෝදර සහෝදරයන් සියලු දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා දීර්ඝායු සම්පත්තිය උතුම් ධර්මාවබෝධයම ලැබේවා කින ආශිර්වාද ප්‍රාර්ථනා. ඒ වගේ විශේසින් පරලෝ සැපත්වන්නට ඉදුණු පවුලේ පරම්පරාගත සංසාරගත සියලු ඥාති සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා සංසාරදුකින් අතමිදේවා කියල සාධු කියල පින් අනුමෝදන් කරමු. ඒ වගේම බණෑසූ බැහැම දෙනාමත් ලක්වාසී ලොවාසී හැම දෙනාමත් නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා
හැම දිනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියල අපි ආශිර්වාද කරනු. ආකා සට්හාචිබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු ලෝක සාසනං. ආකා සට්හාචිබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු දේශනං. ආකා සට්හාචිබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.